14 එක අභ්‍යාසය පෙළ ගන්න. හරි. එතන තියෙන ළමයි 14 වෙනි පාඩම අපිට තියෙන්නේ ප්‍රතිශත කියන පාඩම. බලන්න. 14 වෙනි පාඩම අපිට තියෙන ළමයි ප්‍රතිශත කියන පාඩම. හරි. මේ අලුත් ළමයිට දැන් අලුතෙන් සම්බන්ධ වුණ ළමයිට අසාධාරණයක් වෙන්නේ නැහැ. මුල් පාඩම් ටිකේ රෙකෝඩින්ස් අපි දෙන නිසා වීඩියෝ දෙන නිසා එයාට ඒව බලලා මුලින් ඉඳලා සියලුම පාඩම් ලස්සනට ඒවයි කියලා දීලා තියෙනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. අමාරු නෑ. හරි. අමාරු නොවෙන්නේ තමයි කියලා දීලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට මේ වීඩියෝ බලනකොට ළමයි ඒවයි කියන විදිහට වැඩ කරන්න. එතකොට මුල් පාඩම් 13ම තේරෙනවා. අද අපි 14 වෙනි පාඩම ළමයි ප්‍රතිශත කියන පාඩම කරමු. හරි. එතන තියෙන ළමයි ඉස්සෙල්ලම අපිට තියෙන වරිපණම් බදු ගැන. හරි. එතන අපිට ඉස්සෙල්ලම තියෙන ළමයි වරිපණම් බදු කියන පාඩම. හරි. ගෲප් එකට වීඩියෝ ටික දාන්නම්. හරි. මෙහෙම ළමයි. වරිපණම් බදු කියන පාඩම තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ. වරිපණම් බදු ගෙවන්න අහගන්නකො ළමයි. බදු කියන්නේ ළමයි මෙහෙමයි. බදු ගෙවනවායි කියන්නේ අපේ ලංකාවේ රජය තියෙනෝනේ. ශ්‍රී ලංකා රජයට මොනවා හරි දෙයක් නිසා මුදලක් ගෙවනෝනේ අපි. ඒ ගෙවන මුදලට අපි කියනවා බදු මුදල. මොනවා හරි දෙයකට අපි රජයට මුදලක් කපා ගන්නවා නම් අපි රජයට මුදලක් අය කරනවා නම් ඒවට අපි කියනවා බදු. හරි. දැන් මෙහෙමයි. කොහොමද? දැන් ළමයි ලංකාවේ රජය ඒ රජයට යන වියදම් තියෙනෝනේ. ඒව පවත්වාගෙන යන්න. දැන් රජයක් පවත්වාගෙන යන්න වියදම් ඕන. දැන් අපි දන්නවා පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඒවට ලොකු වියදමක් ඕනනේ ළමයි. ඒවයි කවුරුත් හම්බ කරන අය නෑනේ. එතකොට අපෙන් තමයි මුදල් අය කරන්නේ. අපි මුදල් අය කරනවා පාර්ලිමේන්තුවේ අය ජීවත් කරවන්න. කියන්නේ එයාලගේ කරන වැඩවලට සහ සියලුම පළාත් පාලන ආයතන, ඒ කියන්නේ ප්‍රාදේශීය සභා තව ගොඩක් දේවල් සඳහා අපෙන් ළමයි බදු අය කරනවා. සමහර අය දන්නේ නැහැ අපෙන් බදු අය කරනවායි කියලා. ළමයි මෙහෙමයි. බදු අය කරන ක්‍රම ගොඩාක් තියෙනවා. බදු අය කරන විදි ගොඩාක් තියෙනවා. අපි දන්නේ නැහැ හැබැයි. දැන් ඔයාලා දන්නවත් දන්නේ නැහැ. ඔයාලගේ මේ අවස්ථාවේ බදු මුදලක් අය කරනවා. ඔයාලගේ මේ අවස්ථාවේ ලංකාවේ රජයට බදු මුදලක් අය කරනවා. ඒක දන්නේ නැත්නම් මම කියලා දෙන්නම් ළමයි මෙහෙමයි. හරි. දැන් අපි හිතමු ළමයි දැන් ඔයාලා දැන් Zoom වලට දානවා 165 පැකේජ් එක. 165 පැකේජ් එක දැම්මට පස්සේ ඒ මොනවා හරි ඩයලොග් හරි මොබිටෙල් හරි ආයතන වලට යන්නේ මුදලින් 165න් 165 Zoom පැකේජ් එක දැම්මනම් ඒ 165 මුදලින් ඩයලොග් හරි මොබිටෙල් හරි මොනවා හරි Airtel හච් මොනවා හරි ආයතන වලට යන්නේ ළමයි. ඒ මුදලෙන් ටිකයි. එනේ 165ම ඩයලොග් එකට මොබිටෙල් එකට ඒ කට්ටියට තියාගන්න බෑ. රජයටත් ළමයි කොටසක් යන්න ඕනේ ඒකේ. අපි 165 අපෙන් කපා ගත්තට පස්සේ ඒක යනවා දෙගොල්ලකට. ලංකාවේ රජයට මුදලක් යනවා. ඉතිරි ටික අර ආයතන වලට යනවා. ඩයලොග් හරි මොබිටෙල් ඒ වගේ ආයතන වලට යනවා. හරි. එතකොට බලන්න ළමයි අපි දැනට බදු ගෙවලානේ. ඒ බද්දත් එක්ක තමයි අපි 165 ගන්න. ඒ බදු මුදල අහගන්න. ඒ බද්දත් අය කළා. ඒ බද්දත් අය කරාට පස්සේ වැඩි වෙලා ළමයි 165 දක්වා අපේ Zoom වලට data ගාස්තු වැඩි වෙලා 165 දක්වා වැඩි වෙලා 165ක්ම අපෙන් කපා ගන්නවා. හැබැයි ළමයි 165න් කොටසක් යන්නේ රජයට. ඒ රජයට යන මුදලට අපි කියනවා ළමයි බදු මුදල. අන්න. එහෙනම් අද මෙතන පන්තිරත් ඇවිල්ලා තියෙනවා ඔයාලා බදු ගෙවලා තමයි ළමයි. හරි. එහෙම නැත්නම් ළමයි අපි කෝල් එකක් ගත්තයි කියමු. අපි කවුරු හරි
මොනවා හරි නම්බර් එකකට කෝල් එකක් ගන්නවා. දැන් අපි බලමු ටීවී එක ඇඩ් එකට දානවා විනාඩියකට රුපියල් 2යි. ටීවී එක ඇඩ් එකක් දානවා ඕනම ජාලයකට විනාඩියකට රුපියල් 2යි. නමුත් තමයි කෝල් එක ඉවර වෙනකොට විනාඩියක් කෝල් එක ගත්ත මෙන්න 2.60 ගාණක් කැපිලා. එහෙනම් ළමයි අර වැඩියෙන් කැපෙනවා. ඒ වැඩි ටික ගන්න රජය. ඒව තමයි ළමයි බදු කියන්නේ. අන්න අපි බදු ගෙවනවා එහෙනම්. අපි සාමාන්‍ය මිනිස්සු අපි බදු ගෙවන මිනිස්සු ළමයි. හරි. ඔය ඔයාලා දැනට ගෙවන බද්දක් ගැන තමයි මම කිව්වේ. එහෙම නැත්නම් ළමයි සියලුම තැන්වල ලංකා රජය ගත්තොත් බදු අය කරන රටවල් අතරින් සමහරට අංකයකට ඇත්තේ ලංකාව. ලංකාව තමයි අංකයකට ඇත්තේ බදු අය කරන රටවල් අතරින්. මම මේ බදු ගැන කොට හඳුන්වා දෙන්නේ කියන්නේ. ඔයාලා මේව දැනන් ඉන්න ඕනනේ. හරි. බදු අය කරන රටවල් ගත්තොත් ලංකාව තමයි අංකයකට ඇත්තේ. ඇයි ළමයි? දැන් කෝල් එකක් ගත්තා ඒකට බදු ගෙවන්න ඕන රජයට. Zoom පැකේජ් එක දැම්මත් එහෙමයි. ඊට පස්සේ ළමයි මොනවා හරි වාහනයකින් ගිහිල්ලා ඉර කපලා ඊට පස්සේ ඒකට දඩකොලයක් දෙනවා. ඉතින් දඩකොලේ දෙනවා ළමයි 2500 දඩකොලයක් දෙනවා. ඊට පස්සේ මේක හන්තවරුවට ගෙවන්න ගියාම මෙන්න 3000 ගාණක් ගෙවන්න ඕන. දැන් පොලිසියෙන් ලියලා දෙනවා දඩකොලේ 2500යි. අපි ගිහිල්ලා හන්තවරුවට ගිහිල්ලා දඩකොලේ ගෙවන්න ගියාම ළමයි එන 3000 ගාණක් ගෙවන්න ඕන. වැඩියෙනුත් ගෙවන්න ඕන. ඒ වැඩියෙන් ගෙවන්නේ ළමයි රජයට. ඒව තමයි බදුවේ කියන්නේ. දඩකොලයකටත් බදු ගෙවනවා. බදු ගෙවන්නේ නැති තැනක් නෑ ළමයි ලංකාවේ. එච්චරටම බදු. හරි. අහන්න. ඔය බදු කියන එක ළමයි ඉස්සර ඔය පෘතුගීසි කාලේ ඉඳලම බදු කියන එක ආවා. දැන් දැනට තියෙන බදු තමයි ළමයි දැන් ඔය දැන් මොනවා හරි ළමයි නගර සීමාවේ මොනවා හරි දේපලක් තිබුණා. දැන් හිතන්න නගර සීමාව තුල අපි හිතමු ගාල්ල කියලා. ගාල්ල නගර සීමාව තුල ගාල්ල සමහර දන්නේ නැති වෙලේ ලංකාවේ මෙතන ළමයි ඉන්නවා. ගාල්ල කියන ළමයි දකුණු පළාතේ තියෙන දිස්ත්‍රික්කයක් කවුරුත් දන්නවත් ඇති. හරි. ඒ ගාල්ල නගර සීමාව තුල මොනවා හරි කාට හරි දේපලක් තිබුණොත් දැන් හිතන්න ගාල්ල නගර සීමාව තුල තියෙන මට තියෙන කඩයක්. ගාල්ල නගර සීමාව තුල ටවුන් ඒරියා එක තුල මට තියෙන කඩයක්. දැන් කඩේ අයිතිකාරය තමයි මම. එහෙම වුණොත් ළමයි මම ගාල්ල මහනගර සභාවට ගිහිල්ලා ඒ මට කඩයක් තියෙනවයි කියලා මම මහනගර සභාවට ගිහිල්ලා බදු ගෙවන්න ඕන. කඩයක් තිබුණු නිසා මම ගිහිල්ලා බදු මුදලක් ගෙවන්න ඕන. ඒක නගර සභාවට ගෙවන්න පුළුවන්. ඒ ගෙවන්නෙත් ළමයි බද්දා. අන්න ඒ වගේ බදු වලට කියන ළමයි වරිපණම් බදු. මොනවා හරි නගර සීමාවක් තුල මොනවා හරි දේපලක් තිබුණොත් කඩයක් විතරක් නෙවෙයි. හිතන්න මගේ ගෙයක් තියෙනවා ගාල්ලේ. ගාල්ලේ ටවුන් එක හරිය මගේ ගෙයක් තියෙනවා. එහෙමනොත් ඒ ගේ අයිතිකාරය මමනේ. මම ගිහිල්ලා ගාල්ල මහනගර සභාවට වරිපණම් බදු ගෙවන්න ඕන. හරි. ඊට පස්සේ මගේ ක්ලාස් එකක් තියෙනවා කොළඹ. කොළඹ නගර සීමාව තුල. එතකොට මම ඒ ක්ලාස් එක තියෙන නිසා මගේ ක්ලාස් එකක් කොළඹ නගර සීමාව තුල තියෙන නිසා කොළඹ මහනගර සභාවට මම බදු ගෙවන්න ඕන. අන්න ඒවට කියන්නේ වරිපණම් බදු ළමයි. ඔන්න වරිපණම් බදු කියන එක. හරි. එහෙනම් ළමයි මොනවා හරි නගර සීමාවක් තුල ඒ කියන්නේ ටවුන් එකට ආසන්නව නගර සීමාවක් තුල මොනවා හරි දේපලක් තිබුණොත් කඩයක් හරි නිවසක් හරි මොනවා හරි කම්පැනියක් හරි මොනවා හරි ක්ලාස් එකක් හරි මොනවා හරි දෙයක් නගර සීමාව තුළ තිබුණොත් හිස් ඉඩමක් වුණත් එහෙමයි. නගර සීමාව තුළ හිස් ඉඩමක් තිබුණා. ඒකේ අයිතිකාරයා ලංකාවේ රජයට බදු ගෙවන්න ඕන. අනිවාර්යෙන් වරිපණම් බදු ගෙවන්න ඕන. එහෙම නොගෙවින්න බෑ. හරි. එහෙනම් ළමයි නගර සීමාවක් තුළ මොනවා හරි දේපලක් තියෙනම් එයාලා බදු ගෙවන්න ඕන. ඒ ගෙවන බද්ද අපි හඳුන්වන ළමයි වරිපණම් බදු. හරි. ඔන්න වරිපණම් බදුනේ අද මම ගන්නන්න හදන්නේ.
හරි. ඊට අමතරව ළමයි ඉතින් බදු වර්ග ගොඩාක් තියෙනවා. දැන් පිට රට ඉඳලා මොනවා හරි භාණ්ඩ ගෙන්නෙව්වොත් පිට රට ඉඳලා මොනවා හරි ලංකාවට ගෙන්නෙව්වොත් ලංකාවේ රජයට බදු ගන්න ඕන. ඒවට අපි කියන තීරු බදු ඉස්සරහට ඉගෙන ගමු. එසොයි ගෙදර ලයිට් බිල හදලා ඒ ලයිට් බිලට ළමයි අමතර ගාණක් එකතු කරගන්නවා. ඒවට අපි කියන වැට් බද්ද. ඊට ගෙදර ටෙලිෆෝන් බිලට අමතර මුදලක් එකතු කරනවා. ඒකට තමයි කියන්නේ ඒවත් වැට් බදු. ඔය ළමයි දැනට ලංකාවේ විශාල වශයෙන් බදු අය කරනවා. ඉස්සරත් එහෙමයි ළමයි. ඔය ඉස්සර තිබුණා මේ ගෙදර ඔය ඉස්සර තියෙනවා ළමයි ගෙදර කිතුල් ගහක් මැදලා තමන්ගේ ළමයි කිතුල් ගහක් මැදලා ඒකෙන් රා පෙරව ගන්න ඕන. කිතුල් රා දන්නේ නැතිනේ. එතකොට ඒ කිතුල් ගහ වෙනුවෙන් ඒ කිතුල් ගහ මල කපපු මිනිස්සයා ඒ කිතුල් ගහේ මල හදපු මිනිස්සයා එයා බදු ගෙවන්න ඕන. කිතුල් ගහක් ඒකට කියනවා රාබද්ද. ඊට පස්සේ ළමයි ගෙදර ඉස්සර තුවක්කු තියන් ඉන්න තිබුණානේ ලයිසන් තුවක්කු. ඉස්සර මිනිස්සුන්ට දීලා තිබුණා ලයිසන් තුවක්කු කියලා එකක්. එහෙනම් ලයිසන් තුවක්කුවක් තියෙන ළමයි ඒ තුවක්කුවේ අයිතිකාරයා ඒ ඇතුළු ලංකාව රජයට මුදලක් ගෙවන්න ඕන. ඒකට කියන තුවක්කු බද්ද. හරි. ඒ වගේ ළමයි එක එක බදු වර්ග හඳුන්වා දීලා මිනිස්සුන්ගේ මුදල් ගන්නව රජය. ඉස්සර ගෙදර බල්ලෙක් හිටියොත් බල්ලට බදු ගෙවන්න ඕන. ගෙදර බල්ලෙක් ඉන්න නිසා බදු ගෙවන්න ඒකට කියනවා බලු බද්ද. බුරු කියනෝනේ මේ ඇත්ත හොනේ. හරි. ඊට පස්සේ තව තියෙන ළමයි ඇඟ බද්ද කියලා. ඇඟ තියන් ඉන්නකොට ඉස්සර තිබිච්ච බදු මේ. ඇඟ තියන් ඉන්නකොට බදු අය කරනවා. ඒවට කියන ඇඟ බද්ද. කිසිම හේතුවක් නැතුව මුදල් අය කරනවා. ඒව තමයි බදු ළමයි. දැන් මම ඔයාලට අඩු ගන්නන්නේ ළමයි වරිපණම් බදු කියන එක. හරි. හරි. වරිපණම් බදු කියන්නේ මෙහෙමයි ළමයි. වරිපණම් බදු ගෙවන්න නම් මොනවා හරි ටවුන් එකේ සීමාව තුල නගර සීමාව තුල මොනවා හරි දේපලක් තියෙන්න ඕන. අඩයක් හරි නිවසක් හරි ඉස්සිඩමක් හරි මොනවා හරි කම්පැනියක් ක්ලාස් එකක් හරි තියෙනම් මේකේ අයිතිකාරයා එයයි ප්‍රාදේශීය සභාවට නැත්නම් නගර සභාවට මුදලක් ගෙවන්නම වෙනවා. ඒ ගෙවන එකට තමයි කියන්නේ ළමයි වරිපණම් බදු. හරි. මෙහෙමයි. හැබැයි ළමයි මෙහෙමයි කවුරු හරි දැන් ඔයාලගේ ගෙදර හරි. ඔයාලගේ ගෙදර ළමයි මේ තියෙන නගර සීමාව තුල නෙවෙයි නම් දැන් එක ළමයෙක් ඉන්නවා ඒ ළමයාගේ ගෙවල් තියෙන සිංහරාජයට ආසන්නයි. සිංහරාජ කියන්නේ ලංකාවේ විශාලම කැලේනේ. එක ළමයෙක් ඉන්නවා සිංහරාජ කැලේට ආසන්නයි. එයාලගෙන් බදු අය කරන්නේ නැහැ. දැන් ළමයි බය වෙයි ඊට පස්සේ. දැන් අපේ ගෙවල් තියෙන්නේ කන්ද මුදුනේ. පාරක් ඇත්තෙත් නැහැ, ලයිට් ඇත්තෙත් නැහැ. අපි බදු ගන්න ඕනද? එහෙම කට්ටියකින් වරිපණම් බදු අය කරන්නේ නැහැ. එහෙම අයගෙන්. නගර සීමාව තුල මොනවා හරි දේපලක් තියෙනවා නම් විතරයි වරිපණම් බදු ගෙවන්න ඕන. ওই ගම්වල ඉන්න අය, ඒ ඩොටේ ඉන්න අය හරි. එයාලා වරිපණම් බදු ගෙවන්න ඕනේ නැහැ. ඔන්න. මෙහෙමයි ළමයි. අපි දැන් හිතමු මෙහෙම. මොනවා හරි මගේ තියෙන ළමයි කඩයක්. හරි. මගේ කඩයක් තියෙන ළමයි මට අයිති කඩයක් තියෙනවා. ඒක තියෙන්නේ කොළඹේ කියලා හිතමු. කවුරුත් දන්නේ කොළඹ නිසා කොළඹ ගැන කියන්න හරි. කොළඹ මහනගර සභා සීමාව තුළ මගේ කඩයක් තියෙනවා. ඒ කඩයක් එහෙම තිබුණොත් ළමයි ඒ නගර සභාවෙන් ඇවිල්ලා ඉස්සෙල්ලම කරන්නේ මගේ කඩේට වටිනාකමක් තක්සේරු කරනවා. වටිනාකමක් තක්සේරු කරනවා. ඔන්න මගේ කඩේ වටිනාකම ළමයි 1,50,000යි. මට නගර සීමාව තුළ කඩයක් තියෙන ළමයි. ඒ කඩේ වාර්ෂික තක්සේරු වටිනාකම වාර්ෂිකව එයාලා තක්සේරු කරන වටිනාකම 1,50,000යි. හැබැයි ළමයි තක්සේරු වටිනාකම කියන්නේ ඒක විකුණන මිල නෙවෙයි. දැන් මම මේක ළමයි 1,50,000ට විකුණන්නේ නැහැ.
දැන් මට තියෙන කඩේ මම 1,50,000ට විකුණන්නේ නැහැ ළමයි. ඒක කෝටි ගාණක් වටින කඩයක් තමයි. මට තියෙන කෝටි ගාණක් වටින කඩයක්. නමුත් ළමයි නගර සීමා නගර සභාවෙන් ඇවිල්ලා ඒකට වටිනාකම තක්සේරු කරන්නේ අවුරුද්දක වටිනාකම. මෙන්න මෙහෙම වාර්ෂික වටිනාකමක් එයාලා තමයි තක්සේරු කරන්නේ. ඒ තක්සේරු කියන නිලධාරීන් කියලා අය ඉන්නෝ ඒවයි. ඒ තක්සේරු නිලධාරීන් ඇවිල්ලා මගේ කඩේ වටිනාකම 1,50,000 කියලා තක්සේරු කරා. හරි. ඔන්න දැන් මගේ කඩේ තක්සේරු වටිනාකම මම දන්නවා 1,50,000යි. ඊට පස්සේ ළමයි මෙහෙමයි. දැන් මම බදු ගෙවන්න ඕනනේ. මගේ කඩේ තක්සේරු වටිනාකම 1,50,000යි. මම දැන් බදු ගෙවන්න ඕන. හරි. දැන් මම අහනවා 100ට කීයද වරිපණම් බද්ද කියලා. එයාලා කියනවා 104ඩු අවුරුද්දට බදු. අන්න. අවුරුද්දට බදු ගෙවන්න ඕන ළමයි 104ක්. එහෙනම් මම දන්නවා ළමයි දැන් බද්ද හොයාගන්න. මෙන්න මෙහෙම හොයන්නේ. මගේ දීපලේ වටිනාකම 1,50,000යිනේ. දීපලේ තක්සේරු වටිනාකම 1,50,000යි. මගේ බදු ඉල්ලන්නේ 104යිනේ. එහෙනම් ළමයි 1,50,000 වැඩි කරනවා 100න් 4ෙන්. 104ක බද්දක් නම් මේ 1,50,000 කියන එක වැඩි කරන්න 100න් 4ෙන්. ඊවෝ ළමයි 106ක වරිපණම් බද්දක් කියලා. එහෙනම් 1,50,000 වැඩි කරනවා 100න් 4ෙන්. හරි. දැන් මේක සුළු කරලා බලමු පොඩ්ඩක් ළමයි. මෙන්න මේ බින්දුවකට බින්දුවක් කැපෙනවා. 1504ක් 6000යි. අන්න. එහෙනම් ළමයි මගේ කඩේ වෙනුවෙන් මම අවුරුද්දකට ගෙවන්න ඕන රුපියල් 6000ක්. අන්න මට කොළඹ නගර සීමාව තුල කඩයක් තිබුණානේ. ඒක නිසා මම ගෙවන්න ඕන කොළඹ මහනගර සභාවට අවුරුද්දට ගෙවන්න ඕන රුපියල් 6000ක් පරිපණම් බදු. මෙන්න මේ විදිහට ළමයි වරිපණම් බද්දක අපිට ගණනය කරන්න ක්‍රමයක් තියෙනවා දැන් නේ. දීපලේ වටිනාකම ඉස්සෙල්ලා මෙතනින් ලියන්න. දීපලේ වටිනාකම ලියලා 104 නම් එහෙනම් 100න් 4ෙන් වැඩි කරන්න. එතකොට ගෙවන්න ඕන බද්ද කීයද කියලා හොයාගන්න පුළුවන්. හරි. දැන් ඉතින් ළමයි වරිපණම් බදු කියන එක මේක තේරුම් ළමයි අත උස්සන්න පුතා මේ ගාන. ඒ දැන් කියලා දීපු එක තේරුම් ළමයි. මෙහෙම පොඩක් කැමරේකට පොඩ්ඩක් ඇඟිලි පෙන්නලා අත උස්සන්න ඉන්න පොඩ්ඩක්. හොඳයි very good very good. හරි. අත්පාල දාලා ළමයි. ඔන්න පෙන්නන්නකො ළමයි 14 එක අභ්‍යාසය. 14 එක අභ්‍යාසය පෙන්නන්න ඒකේ හතරවෙනි sorry ඒකේ පළවෙනි ගාන වල හදලා උත්තරේ මට chat කරන්න ළමයි. chat එකෙන් දාන්න උත්තරේ. ඒකේ පළවෙනි ගානේ උත්තරේ chat කරන්නකෝ. බලමු.
බලන්නකෝ. very good ළමයි, ගොඩක් ළමයි හරි උත්තරේ දැම්මා. බලමු. දැන් අපිට කියන ළමයි මෙහෙම මේ වාර්ෂික වටිනාකම රුපියල් 15000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා අදාළ පළාත් පාලන ආයතනය 5%ක වරිපණම් බද්දක් අය කරයි නම් නිවස සඳහා ගෙවිය යුතු වරිපණම් බද්ද ගණනය කරන්න. අන්න ළමයි ඔය කියන පුද්ගලයාට නිවසක් තියෙලු. ඒ නිවසේ ළමයි තක්සේරු කරපු වටිනාකම තක්සේරු කළ වාර්ෂික වටිනාකම රුපියල් 15000යි. නිවසේ ළමයි තක්සේරු වටිනාකම 15000යි. මේ තක්සේරු වටිනාකම කියන ළමයි විකුණන මිල නෙවෙයි හොඳේ. ඔක වැරදියට තේරුම් ගන්න එපා. කවුරු හරි ගිහිල්ලා ඒ පාර ගියා එහෙනම් මට රුපියල් 15000ක් දෙන්න ඔය ගේ දෙන්න. එහෙම දෙන්නේ නැහැ ළමයි. ගේ විකුණන්නේ නැහැ. ඊයර නගර සභාවෙන් තක්සේරු කරන මුදල. තක්සේරු කරන වටිනාකම රුපියල් 15000යි. හරි. ඊට පස්සේ ළමයි මේ පළාත් පාලන ආයතනය ඒක නගර සභාව වගේ එකක් තමයි. නගර සභාව හෝ ප්‍රාදේශ සභාව 105ක වරිපණම් බද්දක් ඉල්ලනවා. දෙන්නම් මේ එන 15000 වැඩි කරනවා ළමයි 100න් 5. අන්න 15000 වැඩි කරනවා 100න් 5. මේ විදිහට අපිට බද්ද කීයද කියලා හොයන්න පුළුවන්. දැන් අපේ ළමයි ඒක දන්නෝ. හරි. බිංදු දෙකෙන් කැපෙනවා. මෙන්න 150ක් තියෙනවා. මෙතන 5ක් තියෙනවා. 150 වැඩි කරනවා 5න් 750යි. එහෙනම් ගෙවන්න ඕන ළමයි රුපියල් 750. අන්න. දැන් අපේ ළමයි බදු ගෙවන්න දන්නවා. හරි. ඒතකොට ඔයාලගේ සමහරට ඔයාලා බදු ගෙවන ළමයි මෙතන ගොඩාක් ඇති. දැන් ළමයි 200කට ආසන ගණක් ඉන්න ඕනේ. ඒතර බදු ගෙවන ළමයි ගොඩාක් ඇති. එයාට වරිපණම් බදු කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. සියලුම දෙනා තේරුම් ගන්න. හරි. මේක හදන්න බැරි වුණා ඉන්නවනම් ලියා ගන්න. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි ගානේ පළවෙනි කොටස හදන්නකෝ. දෙවෙනි ගානේ පළවෙනි කොටස හදන්න. හරි. ඒකත් very good ළමයි උත්තර දාන ගොඩක් අය. ඒ දාන උත්තර හරි. හරි. බලමු දැන්. මෙහෙම කියනවා ළමයි. වාර්ෂික වටිනාකම රුපියල් 18000ක් ලෙස තක්සේරු කර ඇති කඩකාමරයක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු ප්‍රතිශතය 106ක් නම් අන්න ළමයි දැන් තියෙන්නේ කඩකාමරයක්. ඒ කඩකාමරයේ වටිනාකම ළමයි රුපියල් 18000යි. බලන්න. කඩකාමරයේ වටිනාකම රුපියල් 18000යි. 18000ක් වටින කඩකාමරයක් තියෙනවා. ඊට පස්සේ අය කරනවලු ළමයි 106ක වරිපණම් බද්දා. ඒ කඩේට අය කරනවලු 106ක බද්දා. බලමු ඉතින් මේ
වැඩි කරනවා 100න් 6න්. හරි. මේ බලන්න. මේ බින්දුවකට මේ බින්දුවේ කැපෙනවා 180 වැඩි කරන්න තියෙනවා 6න්. 180 6න් වැඩි කරාම ළමයි 1080යි රුපියල් 1080යි. අන්න මේ කඩකාමරේ අයිතිකාර මිනිස්සයා නගර සභාවට ගෙවන්න ඕන රුපියල් 1080ක්. අන්න හරි ලේසි. මේක හදන්න බැරි වුණා ඉන්නවා නම් ලියා ගන්න හදන්න මම හිතන්නේ කවුරුත් හදන්න නැති. හරි. හරි. බලමු. එහෙනම් මේකත් අහන් ඉන්න ළමයි. බලන්න. දැන් මේ පුද්ගලයා දැන් ඔය කියන කඩකාමරේ අයිතිකාර පුද්ගලයා අවුරුද්දට ගෙවන්න ඕනනේ ළමයි 1080ක්. අවුරුද්දට ගෙවන්න ඕනේ 1080ක්. හරි. එහෙම නැතුව ළමයි එක සැරේම 1080 ගෙවන්න නැතුව හතර සැරේකට ගෙවන්න පුළුවන් ඕන. එක සැරේම 1080ක් ගෙවන්නේ නැතුව මේ 1080 කියන මුදල ළමයි හතර පාරකින් ගෙවන්න පුළුවන්. ඔන්න එක සැරේ 1080 මුලදීම ගෙවලා දැම්මත් හරි. එහෙම නැත්තම් ළමයි මේ හතර පාරකට ගෙවන්න හදා ගන්න පුළුවන්. දැන් එක සැරේම 1080ක් ගෙවන්න බැරි මිනිස්සු ඉන්න පුළුවන් නේ. එහෙමකට පොඩි chance එකක් දීලා තියෙනවා ළමයි. මේ මුදල හතර සැරේකට ගෙවන්න. එහෙම ළමයි 1080 හතර සැරේකට වාරික 4කින් වාර 4කින් ගෙවන්න ඕන නම් හදා ගන්න පුළුවන්. අන්න එහෙම ළමයි වාර 4කින් ගෙවන එකට අපි කියනවා ආර්ථ වශයෙන් ගෙවනවායි කියලා. දැන් මේක වාර 4කින් ගෙවනවා නම් ළමයි බලන්නකෝ 1080 බෙදන්න ඕන 4ෙන් 1080 බෙදනවා 4ෙන් අන්න 270යි 1080 ළමයි 4ෙන් බෙදුවොත් 270යි. ඒ කියන්නේ හතර සැරේකට ගෙවනවා නම් ළමයි 270 අන්නේම හතර සැරයක් ගෙවුවත් හරි. හරි. එක සැරේ ගෙවනවා නම් 1080 ගෙවන්න ඕන. හතර සැරේකට ගෙවනවා නම් ළමයි 1080 4ෙන් බෙදලා බැලුවා 270යි ගෙවන්න වෙන්නේ. අන්න එහෙම ළමයි හතර සැරේකට අපි ගෙවන එකට කියනවා කාර්තු වශයෙන් ගෙවනවායි කියලා. ළමයි අවුරුද්දකට තියෙනවා කාර්තු 4ක්. අවුරුද්දකට තියෙන ළමයි කාර්තු 4ක්. මෙන්න අහගන්න කාර්තු 4. අවුරුද්දට තියෙන කාර්තු 4ක්. පළවෙනි කාර්තුව ළමයි මෙන්න මේක. ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඒ මාස තුන අයිති වෙන්නේ ළමයි පළවෙනි කාර්තුවට. අවුරුද්ද මාස 12ක අවුරුද්ද දන්නෝනේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඒ මාස තුනම අයිති වෙන්නේ පළවෙනි කාර්තුවට. ඊට පස්සේ ළමයි අප්‍රේල්, මැයි, ජූනි. අන්න ඒ මාස තුනට අපි කියනවා දෙවෙනි කාර්තුව. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. ඒ මාස තුනට අපි කියන්නේ තුන්වෙනි කාර්තුව. එසේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. අන්න ඒකට කියන ළමයි හතරවෙනි කාර්තුව. එතකොට ඔයාලට තේරෙන්න ඕන එක දෙයක් තමයි ළමයි. කාර්තුවක් කියන්නේ මාස 3යි. ඒ ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන්නේ පළවෙනි කාර්තුව. ඔයාලගේ විභාගයට ඇහුවොත් ළමයි කාර්තුවකට මාස කීයක් තිබේද? උත්තරේ 3යි. එයි අපි දැන් දන්නෝ. ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන්නේ පළවෙනි කාර්තුව. ඒතර මාස 3යි. අප්‍රේල්, මැයි, ජූනි කියන්නේ දෙවෙනි කාර්තුව. ඒකටත් මාස 3යි.
එහෙනම් ළමයි කාර්තුවකට හරියටම මාස 3යි. දැන් ළමයි ප්‍රශ්න එක ඔය එකයි මම කිව්වේ. ඒ ඇහුවේ නැතත් මම ඒක කියලා දෙනවා. කාර්තුවකට ළමයි මාස 3යි. ඊට පස්සේ ඉතින් ඇහුවොත් කාර්තු කීයක් තිබේද කියලා. දැන් අහනවා කාර්තු කීයක් තිබේද? කාර්තු තියෙනවා 4ක්. එක කාර්තුවකට මාස 3යිනේ. ඒ වගේ ඉතින් කාර්තු තියෙනවා ළමයි 4ක්. ජනවාරි පෙබරවාරි මාර්තු කියන්නේ පළවෙනි කාර්තුව. අප්‍රේල් මැයි ජූනි කියන්නේ දෙවෙනි කාර්තුව. ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන්නේ තුන්වෙනි කාර්තුව. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන්නේ හතරවෙනි කාර්තුව. ඒතර කාර්තු තියෙනවනේ 4ක්. කාර්තු 4යි. නමුත් එක කාර්තුවකට තියෙන්නේ මාස 3යි. ඔක තේරුම් ගන්න හරියි. එහෙනම් ළමයි මෙන්න මේ කාර්තු වශයෙන් ගෙවනවා නම් මේ මුදල 4ෙන් බෙදලා බලන්න වෙනවා. 1080 4ෙන් බෙදුවා 270යි. එහෙනම් කාර්තුවෙන් කාර්තුව ගෙවනවා නම් ළමයි 270 ගාන තමයි ගෙවන්න ඕන. ඒ කාර්තු 4ක් තියෙනවනේ අවුරුද්දට. අවුරුද්දට තියෙන කාර්තු 4ක්. දැන් 270 ගාන ඉතින් මුල් කාර්තුවේ ගිහිල්ලා ගෙවනවා 270ක්. දෙවෙනි කාර්තුවෙත් ගිහිල්ලා ගෙවනවා 270ක්. තුන්වෙනි කාර්තුවෙත් ගිහිල්ලා ගෙවනවා 270ක්. හතරවෙනි කාර්තුවෙත් ගිහිල්ලා 270ක් ගෙවනවා. එතකොට හරිනේ ළමයි 270 හතර සැරයක් ගෙවුවට පස්සේ මේ 1080 ගානම ඇවිල්ලා. හරි. එහෙනම් ළමයි වරිපනම් බදු කියන එක එක සැරේ ගෙවන්නත් පුළුවන්. නැත්තම් කාර්තුවෙන් කාර්තුව ගෙවන්නත් පුළුවන් ළමයි. කාර්තුවෙන් කාර්තුව ගෙවනකොට ළමයි අඩු මුදලක් තමයි ගෙවන්න ඕන. හැබැයි හතර සැරයක් ගෙවන්න ඕන. හරි. එහෙනම් මෙන්න ළමයි කාර්තුවකට බද්ද දාන්නේ. මුකුත් හිතන්න එපා ළමයි. අවුරුද්දට බද්ද 1080 නම් කාර්තුවකට බද්ද හොයන්න ඒක බෙදන්න ඕන හතරේ. ඔක කියා ගන්න. ඔය අලුතෙන් සම්බන්ධ වුණ ළමයි මගේ නම දන්න ඕනේ නේ. මගේ නම නොදන්නා ඉන්නවා ළමයි. මගේ නම ළමයි අමිත් රණතුංග. දැනට අවුරුදු ගානක ඉඳන් ගණිතය උගන්වනවා. ඒ ගණන් ක්ලාස් වල ළමයි මේ මගේ ක්ලාස් වල ළමයි මම පේල්ලෙන්න දෙන්නේ නැහැ. ඒක මගේ හැටියක්. කිසිම ළමයෙක් පේල්ලෙන්න දෙන්නේ නැහැ. A B මට්ටමේ තමයි සියලුම ළමයි ගන්නෙ. අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත අවුරුද්දක් වුණත් ඇති. A B මට්ටමට මම සියලුම ළමයි ගන්නවා. ඒක අපේ ක්ලාස් වල මෙහි ක්ලාස් වල දැන් මුලින් ඉඳලා ආපු ළමයි ඉන්නවා. එයාලා දන්නවා. එයාලගේ අක්කලා අයියලාට දාපු ප්‍රතිඵලත් එක්ක අපි ප්‍රතිඵල ගැන ඒ ළමයි දන්නවා. අලුතෙන් සම්බන්ධ වුණ ළමයිට මේවා අපි කියලා කියන්න ඕනනේ. ප්‍රතිඵල ළමයි ගිය අවුරුද්දේ ප්‍රතිඵල 100%යි. ඕන ගණන් බැරි සහ පුළුවන් ඕන ළමෙක්ට AB මට්ටමට උගන්වන්න මට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව බලන්න ළමයි. ඊට පස්සේ ගණන් කියන විෂය ළමයි විෂයට ආස වෙන්න. ඔයාලා මෙච්චර කල් ගණන් ඉගෙන ගත්තේ නැති ළමයි ඉන්නවා නම් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියන වැඩ ටික කරන්න ළමයි ආසාවෙන් හැබැයි කරන්න ඕනේ. ආස වෙන්න ඕන. දැන් ගානක් හදලා හරි ගියාම මාර සතුටුයිනේ. අන්න එහෙම ළමයි ආසාවෙන් කරන්න දැන්. මොකද ළමයි 200ක් කිට් වෙන්න ඉන්නවා මේ ක්ලාස් එකේ. එහෙම ඉන්නේ ළමයි අපේ ක්ලාස් එක හොඳ නිසානේ. නැත්තම් ලංකාව ගත්තොත් ළමයි ලංකාවේ ගණිත ගුරුවරු ඕන තරම් ඉන්නවා. දැන් ඔන්ලයින් ක්ලාස් බැලුවොත් ඕන තරම්. දැන් අපේ ක්ලාස් එකට ළමයි වැඩි වෙන හේතුව මම මේව ළමයි ඕන ගානක් ඕන මාර්ග ගානක් ඕන පාඩමක් ඕනම ළමයට තේරෙන්න ගන්නන්න මට පුළුවන්. දැන් අද ඔයාලට මේක තේරෙන්නේ නැතිනේ. ඒ වගේ.
ඔය සමහරට අද අලුතෙන් සම්බන්ධ වුණ ළමයිට ක්ලාස් එක එකපාරට හුරු නැද්ද දන්නේ නැහැ. ඉන්නපු ළමයිට නම් මේවා මෙච්චර කියලා දෙන්න ඕනේ නැහැ. මෙයාලා දන්නෝ හොඳටම. බාගෙන කියනකොට අල්ල ගන්නවා. අනිත් අලුතෙන් සම්බන්ධ වුණ ළමයි දුත් සතියක් දෙකක් තුනක් යනකොට පන්තියට හොඳටම හුරු වෙනවා. ඊට පස්සේ ගණන් හදනවා වේගෙන්. හරි. මේ මට්ටමට සියලු දෙනා එන්න ඕන. ඊට පස්සේ ළමයි කියන්න ඕන මේක ඔන්ලයින් ක්ලාස් එක මේක කිසිසේත්ම නවත්තන එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් සංචරණ සීමාව ඉවත් කරාම පන්තිය නවත්තන එහෙම එකක් නෑ ළමයි. ඔයාලට ලබන අවුරුද්දෙත් උගන්වනවා. 11 වසරේදීත් උගන්වනවා. ඔයාලා සාමාන්‍ය පෙළ විභාග ලියන තාක්ම ඔයාලට ගණිතය ඔන්ලයින් හරහා උගන්වනු ළමයි. මේක සාමාන්‍ය ඔයාලට ගිහිල්ලා ටෙස්ට් වල වාඩි වෙලා ඉගෙන ගන්න සාමාන්‍ය පන්තියට වඩා 10-15 ගුණයකින් හොඳයි 100 ගුණයකින් හොඳයි මේ ක්ලාස් එක. ඔන්ලයින් වුණාට ළමයි මම තේරෙන්නම උගන්වනවා. හරි. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට මම මේ දැන් ඕනම දෙයක් ළමයි ප්‍රතිශත කරන්න ක්‍රමයක් තියෙනවා. හරි. ඕනම දෙයක් ප්‍රතිශත කරන්න ළමයි ක්‍රමයක් තියෙනවා. මම දැන් ඒක කියලා දෙන්නම්. ප්‍රතිශතයක් විදිහට හරවන හැටි. හරි. ළමයි මගේ ගාව තිබුණු රුපියල් 5000ක්. මගේ ළඟ තිබුණ රුපියල් 5000ක්. හරි. මගේ ළඟ රුපියල් 5000ක් තියෙනවා. ඊට පස්සේ ළමයි මේ දැන් මෙතන ඉන්න එක ළමයෙක්ට මම එකෙන් දෙනවා 1500ක් දෙනවා. දැන් ඉස්සෙල්ලම ෆොටෝ එක තියෙන ළමයට 1500ක් දෙනවා. හරි. ආයි. දැන් මගේ ගාව තියෙනවා ළමයි රුපියල් 5000ක්. දැන් මේකේ ඉන්න ළමයි ඉස්සෙල්ලම ෆොටෝ එක තියෙන ළමයට මම දෙනවා රුපියල් 1500ක්. හරි. එතකොට දැන් ඉස්සෙල්ලා ෆොටෝ එක දාගන්න try කරද්දී දන්න එපා. මගේ ගාව තියෙන ළමයි මුළු මුදල රුපියල් 5000යි. ඒකෙන් අර ළමයට දෙන්නේ 1500යිනේ. ඒක ළමයි භාගයක් විතර දක්වන්න පුළුවන් මෙහෙම. මගේ ළඟ තිබුණු 5000න් 1500යි. අන්න 5000න් ඒ ළමයට දෙන්නේ 1500යි. ඒක මෙහෙම භාග විදියට ලියන්න පුළුවන් නේද ළමයි? හරි. මගේ ගාව තිබුණු 5000 ඒ ළමයට දෙනවා 1500ක්. එහෙනම් භාග ලෙස දක්වන්නේ ළමයි 5000න් 1500යි. ඊට පස්සේ ළමයි දැන් මේකේ කවුරු හරි යවුවොත් මගෙන් ළමයට දුන්න මුදල ප්‍රතිශතයක් ලෙස ඇහුවොත් මේ මුදල ළමයි ප්‍රතිශතයක් ලෙස ඇහුවොත් ඔයාලා මතක තියාගන්න මේ ලෝකේ තියෙන ඕනම භාගයක් මේ ලෝකේ තියෙන ඕනෑම භාගයක් ප්‍රතිශත වලට හරවන්න නම් ඔන්න අද මතක තියාගන්න ඕනම මේ වගේ භාගයක් ප්‍රතිශත කරන්න නම් වැඩි කරන්න ඕන ළමයි 100%න් මේ ලෝකේ තියෙන ඕන භාගයක් ප්‍රතිශත කරන්න ළමයි 100%න් වැඩි කරන්න ඕන. බලන්න ප්‍රතිශත කරගනින්. බලන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඊට පස්සේ මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. දැන් ළමයි මෙන්න මේ 150 බෙදන්න ඕන 5න්. 150 බෙදන්න ඕන 5න්. 30යි නේද? අන්න එහෙනම් මම මේ ළමයට දීලා තියෙනවා මගේ ළඟ තිබුණු මුදලෙන් 130. අන්න එහෙම ළමයි ප්‍රතිශතය හොයන්න පුළුවන් අපිට මේ ක්‍රමයට. හරි. තව මම අංකක් කියලා දෙන්නම්. ප්‍රතිශතය හොයන්න තව ගාණක් කියලා දෙන්නම්. මේකෙන් හොඳට අල්ල ගන්න ළමයි. හොඳයි. ගණන් අහක බලන්නම් එපා. මේක තමයි ලංකාවේ තියෙන හොඳම ගණිත පන්තිය. ඔයාලා තව ඕන තරම් ගණිත පන්ති ලංකාවේ තියෙනවා. ඒක හොයන්න. මේක තමයි අංක 1. හරි. දැන් මම ළමයි තව එකක් ප්‍රතිශත කරන විදිය කියලා දෙන්නම්.
එක ළමයෙක්ට තියෙනවා ළමයි ඉස්කෝලේ විභාගයක් ඇගීමක්. මුළු ලකුණු 10ක් දෙන ඇගීමක් තියෙනවා. ඒ ළමයා ලකුණු 10ක් දෙන ඇගීමෙන් ඒ ළමයා ගන්නේ ලකුණු 7යි. ඒ ළමයා ගන්නේ මුළු ලකුණු 10න් 7යි. අන්න. ඔයාලගේ මිස් දෙනවා එතකොට ඔයාලගේ ටීචර් දෙනවා. ලකුණු 10න් 7යි කියලා. ඇගීමට මුළු ලකුණු 10යි. මේ ළමයා අරන් තියෙන 7යි. ඉතින් මට ඕන නම් ළමයි මේක ප්‍රතිශත විදියට හරව ගන්න පුළුවන් මෙහෙම. 10න් 7 කියන එක මේ 10න් 7 කියන එක භාග විදියටනේ අපිට ටීචර් දුන්නේ. මේක ප්‍රතිශත කරන්න ළමයි කෙලින්ම වැඩි කරන්න. මේ ලෝකේ තියෙන ඕන භාගයක් ප්‍රතිශත කරන්නේ මෙන්න මේ විදියට. වැඩි කරනවා 100%ෙන්. බලන්න. දැන් ඉතින් ළමයි මේ බිඳුවට මේ බිඳුව අපන්න පුළුවන්. ඉතිරි වෙන්නේ 7 වරක් 10 170යි. එහෙනම් ඒ ළමයා අරන් තියෙනවා 170 ලකුණු. 170 ලකුණු අරන් තියෙනවා. අත උස්සන්න මෙහෙම මේක තේරුම් ළමයි. ප්‍රතිශත කරන්න තේරුම් ළමයි. හරි. එහෙනම් ළමයි ඔයාලට මම දෙනවා දැන් ඊටන් ගාන තුන්වෙනි ගාන පොඩ්ඩක් උත්සාහ කරොත් ඔයාලට හදන්නත් පුළුවන් හැබැයි. තුන්වෙනි ගාන පොඩ්ඩක් උත්සාහ කරොත් හදන්නත් පුළුවන්. ඒකේ වරදින තැනකුත් තියෙනවා. හොඳට හිතලා බලන්න ළමයි තුන්වෙනි ගාන හදන්නකෝ. පොඩි වෙලාවක් දෙන්නම්. තුන්වෙනි ගාන උත්සාහ කරලා බලන්න ළමයි. උත්තරේ වහන්න බලන්න ළමයි. ඔතන පොඩි වරදින තැනකුත් තියෙනවා පුළුවන් නම් එතෙන්ට අහු නොවී ඉන්නවලා. හරි ගොඩක් ළමයි වෙරි ගුඩ් හරි උත්තර දානවා.
අපි මේ වෙනකොට ළමයි විශාල පාඩම් ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා. දැන් 14 වෙනි පාඩමට ආවයි කියන ළමයි ලොකු ජයග්‍රහණයක්. අපි ඉතින් කලබලයට පාඩම් කොටස් ඇතර එහෙම කරේ නෑනේ. පාඩම් පුළුවන් වෙනකම්ම කියලා දුන්නා. හරි. බලමු. දැන් බලමු ඔයාලා දාපු උත්තරේ හරිද කියලා. බලන්න. නගර සභා සීමාවක් තුල පිහිටි වාර්ෂික වටිනාකම රුපියල් 18000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා ගෙවිය යුතු වරිපනම් බදු ආර්ථිකයකට ගෙවිය යුතු වරිපනම් බදු මුදල 270 නම් අන්න නගර සීමාව තුල තියෙනු ළමයි නිවසක්. ඒ නිවසේ වටිනාකම රුපියල් 18000ලු. නගර සීමාව තුල ගෙයක් තියෙනවා. ඒ ගේ වටිනාකම රුපියල් 18000ලු. ඊට පස්සේ කියනවා ඒකේ අයිතිකාර මිනිස්සයා ආර්ථිකයකට ගෙවිය යුතු වරිපනම් බදු මුදල රුපියල් 270 නම් ඒ පුද්ගලයා කාර්තුවට ගෙවන්නලු කාර්තුවකට ගෙවන්න ඕනලු රුපියල් 270. හරි. එහෙනම් ළමයි මේ අහගන්න. අවුරුද්දට ළමයි කාර්තු 4ක් තියෙයි කියලා මම කිව්වේ. පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව, හතරවෙනි කාර්තුව. කාර්තු තියෙනවා 4ක්. මේ පුද්ගලයා එක කාර්තුවකට ගෙවන්න ඕනලු 270ක්. ඔන්න පළවෙනි කාර්තුවේ ගිහිල්ලා ගෙවනවා 270ක්. උතන කියනෝනේ කාර්තුවකට ගෙවන්න ඕන 270 කියලා කියනෝනේ. හරි. කාර්තුවකට ගෙවන්න ඕනලු 270 ගානේ. එහෙනම් පළවෙනි කාර්තුවේ ගිහින් ගෙවන 270ක්. ඊළඟ කාර්තුවේ 270ක් ගෙවන්න ඕන. ඊළඟ කාර්තුවේ 270ක් ගෙවනවා. ඊළඟ කාර්තුවේ 270ක් ගෙවනවා. එතකොට ළමයි 270 ඒවා 4ක් ගෙවනවා. ඔන්න මේවා ළමයි ලියාගමු වගන්තිත් එක්ක ලියමු. වර්ෂයකට බද්ද කියලා ලියමු. එක කාර්තුවකට ගෙවන්න ඕන 270ක්. හැබැයි ළමයි මේ වගේ කාර්තු 4ක් තියෙනවනේ අවුරුද්දට. එතකොට 270 ගානේ 4 සැරයක් ගෙවන්න ඕන. බලමු වැඩි කරලා. 4 වරක් 0.0යි. 4 වරක් 7 28න් 8. 4 වරක් 2 8යි. 8යි 2යි 10යි. එහෙනම් ළමයි මේ පුද්ගලයා අවුරුද්දට ගෙවන්න ඕනේ 1080ක්. දැන් අපිට කිව්වේ මේ පුද්ගලයා කාර්තුව එක කාර්තුවකට ගෙවන්න ඕනලු 270ක්. ඉතින් ළමයි අවුරුද්දට ඒ වගේ තියෙනෝනේ කාර්තු 4ක්. මුල් කාර්තුවේ ගිහිල්ලා ගෙවන 270ක්. ඊළඟ කාර්තුවෙත් ගිහිල්ලා ගෙවන 270ක්. ඊළඟෙත් ගිහිල්ලා 270. එහෙම 4 සැරයක් ගෙවනවා. එතකොට මේ මිනිස්සේ අවුරුද්දට ගෙවන රුපියල් 1080ක්. අන්න බදු. බදු ගෙවලා ළමයි 1080ක්. ඒ අවුරුද්දට ගෙවලා තියෙන බදු රුපියල් 1080ක්. හරි. දැන් අපෙන් අහන ළමයි වාර්ෂික බදු ප්‍රතිශතය. බලන්න ඒක හොයන විදිය. දීපලේ වටිනාකම ළමයි 18000යිනේ. දැන් අහන බදු ප්‍රතිශතය. ළමයි දීපලේ වටිනාකම 18000යි. දීපලේ වටිනාකම 18000යි. එතකොට මේ අය ගෙවන්නේ මෙයාට ගෙවන්නේ බද්ද ළමයි 1080යිනේ. 270 නෙවෙයි බද්ද. ඒ 270 ළමයි අර ලේසියට ගෙවන විදියනේ. 270 4ක් අපි බදු ගෙවන්න ඕනනේ. එහෙනම් මේ අය ගෙවන්න ඕන 18000ක් වටින නිවසට
නිවසේ වටිනාකම 18000යි. ඒ නිවසට මෙයාට ගෙවන්නේ නම් මුළු බද්ද ළමයි 1080යි. අන්න 18000 නිවසට මෙයායි ගෙවන්න ඕන 1080ක බද්දා. 270 වල හරියන්නේ නැහැ ළමයි 270 හතරක් ගෙවන්න ඕනේ. කියන්නේ 18000 නිවසට ගෙවන්න එන බද්ද ළමයි 1080යි. හරි. ඊට පස්සේ ළමයි මේක ප්‍රතිශත කරන්න නම් වැඩි කරනවා 100ට 100ෙන්. බලන්න. දැන් බින්දු කපලා දාමු. මේ බින්දු දෙකට මේ බින්දුව එක්ක කපන්න පුළුවන්. ඊට පස්සේ මේ බින්දුවට මේ බින්දුව කපනවා. මෙන්න උඩ තියෙනවා ළමයි 108ක්. යට තියෙනවා 18ක්. 108 බෙදෙනවා 18න්. 108ට 18 6යි. අන්න එහෙනම් බදු ප්‍රතිශතය ළමයි 106යි. ඔල පොඩ්ඩක් රවට්ටන්න තමයි ළමයි මේ ආර්ථුවකට බද්ද දීලා තියෙන්නේ. ආර්ථුවකට 270 කියලා දීලා. ගාන වරද්දාන දීලා තියෙන්නේ. ඉතින් ළමයි කාර්තුවකට 270 නම් ඔයාලා දැනගන්න ඕන 270 ගානේ 4 සැරයක් ගෙවනකොට මෙයාට ගෙවන්නේ මුළු බද්ද 1080යි. ඒක තේරුම් ගන්න. එහෙනම් ළමයි 18000 නිවසට ගෙවන්න ඕන බද්ද 1080යි. 18000ට 1080යි. ප්‍රතිශත කරන්න ඉතින් 100 100 වැඩි කරා. හරි. මේක ලියා ගන්න. ඔය අලුතෙන් සම්බන්ධ වෙන ළමයිට ඇලර්ජික් පාඩමද දන්නේ සෙට් උනේ. හිමීට කරමු ළමයි. ඔයාලට මම අර 9 වසරේ 9 වසරේ ළමයි ටික ගන්නකෝ ලාභ පාඩම අලාභ වට්ටම් කොමිස්. එතනක් තියෙන ළමයි ප්‍රතිශත ලාභ අලාභ වට්ටම් කොමිස්. ඒ 9 වසරේ වීඩියෝස් ටික දාන්නම් ඔයාලට මේ සති මට දාන්න උනේ නැහැ. ඒ ටිකත් බැලුවම ඔයාලට ප්‍රතිශත ළමයි හොඳටම පුළුවන් වෙයි. සාමාන්‍ය පෙළට ප්‍රතිශත ගාණක් ඉනෝම තමයි ලකුණු 10ක් ගන්න පුළුවන්. ඒ වරන් දෙනවා බය වෙන්න එපා. දැන් මේ පාඩම් ළමයි මම 11 වසරේදී නැවත කියලා දෙනවා. හැබැයි එතකන් ඉන්න එපා දැන් ඉගෙන ගන්න. හරි. එහෙනම් මේක මකනවා. ඊළඟ ගානේ ඉන්න ළමයි පොඩ්ඩක් හදන්න එපා.
ඔන්න ඊළඟ ගාන ළමයි සම්පූර්ණ වෙනස් ක්‍රමයක් තියෙන්නේ බලමු සම්පූර්ණයෙන්ම වෙනස් ගානක් ඊළඟ ළමයි වගේ ගාව ක්‍රමයක් තියෙනවා ඒක හැබැයි ළමයි මේ අර 9 අවසරේ තමයි මම මේ ක්‍රමය උගන්වන්නේ ඔයාලට 9 අවසරේ මේ වීඩියෝස් ටික දාන්නම් මේක අනිවාර්යෙන් බලන්න ඕන 9 අවසර ප්‍රතිශත පාඩම් බලා ගන්න වීඩියෝ ටික දැම්මට පස්සේ එතනින්ම බලා ගන්න පුළුවන් හරි හතරවෙනි ගාන කියනවා ළමයි මෙහෙම 108ක වරිපනම් බදු ප්‍රතිශතයක් අය කෙරෙන මහනගර සභා සීමාවක් තුල පිහිටි ආපන ශාලාවකින් අන්න තේ කඩයක් තිබිලා තියෙනවා ළමයි තේ කඩයක් තිබිලා තියෙන නගර සභාව තුල හැබැයි තේ කඩේ අයිතිකාර මිනිස්සයා 108ක බද්දක් ගෙවන්න ඕනලු 108ක බද්දක් හරි ආපන ශාලාවකින් කාර්තුවකට අය කෙරෙන බදු මුදල 1200 නම් ළමයි මෙයා ගන්න කාර්තුවකට අය කරන බදු මුදල 1200 ලු ඉතින් ළමයි අපි දන්න ඔය 1200 හරියන්නේ නැහැ ආර්තුවකට ගෙවන්න ඕනලු 1200ක් ඉතින් ළමයි අපිට අපි දැනගන්න ඕනේ දැන් අවුරුද්දට තියෙනවනේ කාර්තු 4ක් එහෙනම් ওই පුද්ගලයා 1200ව 4ක් ගෙවන්න ඕන නේද ළමයි බදු වශයෙන් ඔතන පැහැදිලිව කියවුවනේ ආර්තුවකට අය කරන බදු මුදල 1200 නම් ආර්තුවකට ගෙවන්න ඕනලු ඒ කඩේ අයිතිකාර මිනිස්සයා ආර්තුවකට ගෙවන්න ඕනලු 1200ක් එහෙනම් ළමයි කාර්තුවකට 1200 නම් මුළු අවුරුද්දක් කියන්නේ ළමයි කාර්තු 4ක් තියෙනෝනේ එහෙනම් 1200 ගානේ 4 සැරයක් මේ පුද්ගලයා බදු ගෙවන්න ඕන නේද ළමයි අන්න එහෙනම් අපි ඉස්සෙල්ලා මේක හොයාගමු වර්ෂයකට බද්ද වර්ෂයකට ගෙවන්න ඕන බද්ද ළමයි 1200ව 4ක් 1200 වැඩි කරනවා 4ෙන් 4800යි මේ පුද්ගලයා ওই කඩේ වෙනුවෙන් ගෙවන්නේ බද්ද ළමයි 4800ක් ගෙවන්න ඕන 1200 කාර්තුවකටනේ කාර්තු 4ක් ගෙවන්න ඕනේ 1200ව 4ක් කියන්නේ ළමයි මේ පුද්ගලයා 4800ක් අවුරුද්දට ගෙවන්න ඕන හරි ළමයි මෙහෙමයි ඔය එක එක පාඩම් වලට ළමයි මම හඳුන්වා දෙන වැදගත් දෙයක් එක එක පාඩම් වලට හඳුන්වා දෙන වැදගත් දෙයක් ලාභ පාඩමේ වැදගත් එක තමයි ගත් මිල ඒක ඔයාලා දන්නේ නැතුව ඇති 9 වසරේ එක බලනකොට තේරෙයි ලාභ පාඩමේ වැදගත් එක ගත් මිල ඉතින් වට්ටම් නම් ළමයි ලකුණු කළ මිල කොමිස් නම් විකුණුම් මිල ඒ වගේ එක එක පාඩම් වලට තියෙන ළමයි වැදගත් දෙයක් හරි දැන් මම ඔයාලට වරිපනම් කියන පාඩම ගැන අහන් ඉන්නකෝ මේ පාඩමේ ළමයි වැදගත්ම දේ තමයි දීපලේ තක්සේරු වටිනාකම අන්න මේ දැන් ඔයාලට උගන්වන පාඩමේ ළමයි වැදගත්ම දේ වෙන්නේ මේක වරිපනම් පාඩමනේ මේ වරිපනම් පාඩමේ ළමයි වැදගත්ම දේ වෙන්නේ දීපලේ වටිනාකම දීපලේ තක්සේරු කරපු වටිනාකම හරි හොඳට කියවලා බලන්න ළමයි දීපලේ හොඳට කියවලා බලන්න ඔය කියන කඩේ තක්සේරු කළ වටිනාකම දීලාද බලන්න වැදගත්ම එක ඒකනේ කියවලා බලන්න ඒක දීලාද කියලා වැදගත්ම දේ තමයි දීපලේ තක්සේරු වටිනාකම මේ පාඩමේ එහෙමයි දීලා නැහැනේ ළමයි
අන්න බලන්න. දැන් කලින් හැම ගානකම දීපලේ වටිනාකම දීලා තිබුණා. නමුත් ළමයි මේ ගානේ තක්සේරු වටිනා දීපලේ තක්සේරු වටිනාකම රුපියල් 80000ද 150000ද එහෙම කීයද කියලා දීලා නැහැ. හරි. ඒ වගේ වෙලාවට ළමයි හොඳ කෙටි ක්‍රමයක් තියෙනවා. මම දැන් ඒක කියලා දෙන්නම්. මේකට හුරු වෙන්න ඕන ළමයි. හැබැයි ඔයාලා මේ පළවෙනි ගානෙන්ම හුරු වෙන එකක් නෑ. මේක ටිකක් ඉස්සරහට ගණන් ගොඩක් එනවා. එතකොට ඒක පුරුදු වෙයි. බලමු. දැන් මම කියන එකයි මේ. හරි. එතකොට ඔයාලට තේරෙනවද ළමයි මේ පාඩමේ වැදගත්ම අංගය වෙන්නේ දීපලේ තක්සේරු වටිනාකමනේ. හරි. වැඩේ කියන්නේ ළමයි මේක ඒකයි තක්සේරු වටිනාකම අර වැදගත් මේක දීලා නැහනේ. එහෙම ළමයි වැදගත් මේක නොදෙන වෙලාවට පොඩි සටහනක් අපිට ගහන්න පුළුවන්. වැදගත් මේක නොදෙන වෙලාවට පොඩි සටහනක් ගහන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම් ඔයාලා බලන් ඉන්න. හරි. ඔතන කිව්ව නේද ළමයි මුලින්ම කිව්ව නේද 108ක වරිපනම් බද්දක් අය කරනවායි කියලා. 108ක වරිපනම් බද්දක්. ඒක තේරුම් මේක ළමයි. දීපලේ තක්සේරු වටිනාකම 100 නම් දීපලේ තක්සේරු වටිනාකම රුපියල් 100 නම් ඉතින් රුපියල් 100ක් වටින දීපලක් තියෙනවා නම් ඒ පුද්ගලයා ගෙවන්න වෙන්නේ රුපියල් 8ක බද්දා. අන්න ඒක තමයි ওই 108 කියන එකේ තේරුම. ළමයි මේක අහගන්න පොඩ්ඩක්. ඔන්න ප්‍රතිශත ළමයි අලුතෙන්ම කියලා දෙන නිසා මම මේ ස්පීඩ් කරලා කියලා දෙන්නේ නැහැ. ගණන් කරන ප්‍රමාණය අඩු වුණාට කමක් නැහැ ළමයි සියලුම ගණන් කියලා දෙනවා. පන්තිය ස්ලෝ වෙන්නේ නැහැ. ඒකද හිමීට මේක ඉගෙන ගන්න. හරි. බලන්න. 100ට 8ක් බදු ගෙවනවායි කියන එකේ තේරුම මේකයි ළමයි. රුපියල් 100ක් වටින කඩයක් තියෙනවා. ඒ කඩේ අයිතිකාරය ගෙවන්න ඕන රුපියල් 8යි. ඉතින් ඒක අදහස විතරයි ළමයි. රුපියල් 100ක් වටින කඩ නැහැනේ. රුපියල් 100ක් වටින කඩ ඇත්තෙත් නැහැ. රුපියල් 8ක් බදු ගෙවන්න නගර සභාවට යන්නෙත් නැහැනේ. 8ක් බදු ගෙවන්නෙත් නැහැනේ. ලොකු ගණන්නේ ගෙවන්නේ. හරි. ඒ වුණාට ළමයි අදහස ඒකයි. 100ට 8ක් බදු ගෙවනවා කියන එක අදහස දීපලේ තක්සේරු වටිනාකම රුපියල් 100 වුණොත් එයාට ගෙවන්න ඕන රුපියල් 8යි බද්ද. අන්න ළමයි 100ට 8ක් බදු ගෙවනවා කියන එක අදහස. හරි. බලමු. මේ තියෙන අදහස. නමුත් ළමයි මෙතන දැන් අපිට දාන්න පුළුවන් ඇත්ත ඒවා. මේ පුද්ගලයා ඇත්තම බදු ඕන නම් මේ පේලිය දාමු. දෙවෙනි පේලිය එක දාමු. ඇත්තම දේවල්. ඇත්තටම මේ මිනිස්සයාට ගෙවන්න යන බද්ද කලින් හොයාගත්ත 4080යිනේ 800යිනේ. මේ පුද්ගලයා ওই කඩේ අයිතිකාර මිනිස්සයා ඇත්තෙන්ම ගෙවන්න ඕන බද්ද ළමයි 4800යි. හැබැයි ඇත්තම දීපලේ තක්සේරු වටිනාකමක් අපි දන්නේ නැහැ තාම. ඉරක් ගෙවුවේ ඒකයි. බලන්න. මේ උඩින් දින ළමයි අර 108 කියන එකේ අදහස. 108 කියන එකේ අදහස ළමයි දීපල වටින්නේ රුපියල් 100 නම්, කඩේ වටින්නේ රුපියල් 100 නම්, ඒ කඩේ අයිතිකාරය ගිහිල්ලා ගෙවන්න ඕන රුපියල් 8ක්. ඒ අදහස. නමුත් ළමයි දෙවෙනි පේලිය දැම්මේ ඇත්ත ගණන්. ඇත්තටම මේ කඩේ අයිතිකාර මිනිස්සේ ගෙවන රුපියල් 4800ක් අවුරුද්දට. නමුත් ඇත්තටම තක්සේරු වටිනාකම මෙන්න මේක දන්නේ නැහැ. මෙන්න මෙහෙම ළමයි සටහනක් ගහන්න වෙනවා. හරි. මෙහෙම සටහනක් ගහන්න වෙන්නේ ළමයි. තක්සේරු වටිනාකම නොදුන්නොත්. ඒ කියන්නේ වැදගත් එක නොදුන්නොත්.
හරි. මේ ගණන් වර්ගයට ඔයාලා එක ගානෙන් හුරු වෙන්නේ නැtei කියලා මම දන්නවා. ඉස්සරහට තාම මේ જાති ගණන් අහු වෙනවා. ඒක නිසා භාගයට තේරුණත් කවන්නේ නැහැ මේක. මෙන්න මේ සටහන ගහගන්න. මේකත් ලියාගන්න මේ සටහනත් ගහගන්න. 9 වසරේ ඉඳපු ළමයි මේවට හුරු වෙලා ඇත්තේ. අලුත් ළමයිට මම 9 වසර වීඩියෝස් ටික දානවා. ඒක බලාගන්න ප්‍රතිශත පාඩම හරියට ඉගෙන ගන්න ළමයි මගේ ක්‍රමයට ඉගෙන ගත්තොත් එකම සිස්ටම් එකට යන මුළු ප්‍රතිශත පාඩම් සේරම ලාභ වට්ටම් කොමිස් තීරබදු වැල්පොලි සුළුපොලි වරිපනම් බදු තව ගොඩක් තියෙනවා කුලී කිනීම් ඒ ප්‍රතිශත සියලුම පාඩම් ඔයාලට එකම ක්‍රමයකින් පුළුවන් වෙන කියලා දෙනවා. ඊට පස්සේ තමයි මේ සටහන ගහගන්නකො. මෙන්න මේ තියෙන ළමයි මගේ නම්බර එක 076 73 56 704 සියලු දෙනා මේ නම්බර එක ලියා ගන්න. අලුතෙන් සම්බන්ධ වුණු ළමයි ලියා ගන්න පරණ ළමයි ගාව තුනක් තියෙනවනේ. හරි. අද අලුතෙන් සම්බන්ධ වුණු ළමයි මෙන්න මේ නම්බර එක ලියා ගන්න. ඊට පස්සේ මේ අලුතෙන් සම්බන්ධ වුණු ළමයි විතරක් WhatsApp වලට ළමයි ඔයාලගේ අදහස් දාන්න පාඩම තේරුණාද? උගන්වන විදිහ අඩුපාඩු තියෙද? ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙද? උගන්වන වේගය වැඩිද මදිද? නැත්නම් උගන්වන හොඳද නරකද? එහෙම කියලා මෙන්න මේ නම්බර එකට පන්ති ඉවරුණාට පස්සේ අලුතෙන් සම්බන්ධ වුණු සියලුම ළමයි WhatsApp වලින් මැසේජ් එකක් දාන්න මේ මගේ නම්බර එකට. හරි. ඉවර නෑ ගන්න හොඳේ. ඔය ටික ලියා ගන්න. ඔන්න මේ ෆෝන් නම්බර එකත් එක්ක මකනවා. ඩීල් ඉවරයිනේ. හරි. මේ නම්බර එක අනිවාර්යෙන් ලියා ගන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් කළා සමහර ළමයි ඔයි group එකෙන් ඔයාලා ෆෝන් ඔබන්න ගිහිල්ලා ඊට පස්සේ group එකෙන් left වෙනවා. group එකෙන් අයින් වෙනවා. ඒක අපි කරන වැඩ නෙවෙයි සමහර ළමයිගේ මල්ලි ෆෝන් එක ඔබලා group එකෙන් අයින් වෙලා ඒ වගේ ගැටලු වෙනවා. ඒ වෙලාවට එහෙම ගැටලුවක් ආවොත් ඔයාලා group එකෙන් අයින් වෙලා තිබුණොත් ඔයාලගේ තින් වැරදිලා මේකට නැවත කෝල් එකක් දීලා කියන්න. එතකොට ආයෙ ඇඩ් කරන්න පුළුවන්. ඒකයි නම්බර එක ලියා ගන්න කිව්වේ ලියා ගන්න. හරි. දැන් ළමයි මම මෙතන දන්නේ නැtei කියලා මේ ඉරක් ඇහුවනේ. හොඳට බලන් ඉන්න. මේ දන්නේ නැtei කියලා මෙහෙම එතන හිස්තනක් තියුවා. දැන් ළමයි මේ හිස්තන හොයන රටාවක් තියෙනවා. මෙන්න මේ හිස්තන හොයන රටාවක් තියෙන ළමයි මෙහෙමයි. ඔන්න බලන්න රටාව. මෙහෙම ඉරක් ගන්න. දැන් ඉපා බලන් ඉන්න හොඳේ. එහෙම ඉරක් ගැහුවා. මේ හිස්තන හොයන රටාව බලා ගන්න. මේ හිස්තන ගෙලින් තියෙන ළමයි 100 නේ. මේ හිස්තන ගෙලින් මෙහෙම තියෙන 100 නේ. ඒක ඉර උඩින් ලියන්න. හිස්තන ගෙලින් තියෙනක ඉර උඩින් ලියනවා. ඒ 100 ලියන්න ඕන උඩින්.
එහෙම වුණොත් මෙන්න මේ 8 ලියන්න වෙන්නේ යටින් ළමයි. ඉස්තැන කෙලින් තියෙන එක උඩින් ලියන්න. එතකොට මේ 8 ලියන්න වෙන්නේ යටින්. ඊට පස්සේ ළමයි වැඩි කරන්න තියෙනවා මෙන්න මේ 4800. ඒක තමයි රටාව බලන්න. 100 උඩින් ඉස්තැන කෙලින් තියෙන 100 උඩින් නම් 8 එන්න ඕනේ යටින්. එහෙනම් වැඩි කරන්න ඕනේ මෙන්න මේ 4800. බලමු. දැන් ඉතින් ළමයි මෙන්න මේක සුළු කරා නම් උත්තරේ එනවා මේ. මෙන්න මේකයි මේකයි 8න් බෙදන්න පුළුවන්. 8ට 8 එකයිනේ. ඔන්න 8ට 8 එකයි. ඊපස්සේ 48ට 8 6යිනේ ළමයි. 8 බලලා කැපුවා 8ට 8 එකයි 48ට 8 6යි. දැන් මෙතන තියෙන 600යි. මේ 6යි බිංදු දෙකක් කියන්නේ 600යි. ඒක වැඩි කරන්න ඕන මෙන්න මේ 100ෙන්. මේ 600 වැඩි කරන්න ඕන 100ෙන්. 100ෙන් වැඩි කරාම අකට බිංදු දෙකක් එනෝනේ ළමයි. මෙන්නව රුපියල් 60000යි. අන්න හිස්තන හොයාගත්ත ළමයි රුපියල් 60000යි. හරි. එහෙනම් ළමයි ඔය කියන ආපන ශාලාවේ ওই තේ කඩේ තක්සේරු වටිනාකම රුපියල් 60000යි. අන්න හොයාගත්තා. මේක ඔයාලා ළමයි පොඩි වෙලාවක් ස්ටඩි කරලා බලන්න. මේ જાති ගණන් එකෙන් හුරු වෙන්නේ නැtei කියලා මම දන්නවා. තව ඉස්සරහට කියලා දෙනවා. මේක නම් මාගෙට තේරුවත් කම නැහැ ලියා ගන්නකො. හරි. මේක ළමයි බිංදු වලට බිංදු කපන්න බෑ මේ. මෙතන බිංදුත් තියෙන උඩින්, මෙතන බිංදුත් තියෙන උඩින්. උඩ බිංදු වලට යට බිංදු තමයි කපන්න පුළුවන්. කවුරු හරි ළමෙක් මේ උඩ බිංදු දෙකට උඩ බිංදු දෙකම හපලා දැම්මොත් වැරදි. හරි. පස්වෙනි ගාන ළමයි පොඩ්ඩක් දිග ගානක්. අන්න ඒක ළමයි ඔයාලා හදන්න උත්සාහ කරන්න මේ. උත්සාහ කරන එක වැදගත් ළමයි ගණන් වේගෙන් හදනවට වඩා ඉමින් හිතලා වෙලාවක් අරගෙන හදන එක වැදගත්. පස්වෙනි ගානට ඔයාලට පොඩි වෙලාවක් දෙනවා. ඒ කාලය ඇතුළත ගාන හදන්න උත්සාහ කරන්න.
ඒක අපිට අමාරු ගාණක් වෙන්නේ නැති නේ දිග වැඩිනේ. හරි. හරි ඔයාලා කවුරුත් ළමයි ගාණ කියව ගත්තනේ. බලන්න. 100ම දෙනා ගාණ කියෙව්වා. හරි. දැන් මම කියනකොටත් ඔයාලා ළමයි මෙහෙම පොතේ අත තියාගන්නකෝ. බලන්න. වාර්ෂික වටිනාකම රුපියල් 30000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක අන්න ගෙයක් තියෙලු ළමයි. ඒකේ තක්සේරු වටිනාකම රුපියල් 30000යි. හිතේ තියාගන්න දැන් ඒක. ඔන්න මම හිතේ තියාගත්තා. ඔයාලත් හිතේ තියාගන්න. ගෙදරක් තියෙනවා ළමයි නිවසක් තියෙනවා. ඒ නිවසේ තක්සේරු කරපු වටිනාකම රුපියල් 30000යි. හරි. නිවසක අයිති කියන්නේ. නිවසක අයිතිකරු සිල්වා මහතා. අන්න. ඒ ගෙදර අයිතිකාරයාගේ නම මිස්ටර් සිල්වා. සිල්වා මහතා. හරි. ළමයි ගෙයක් තියලෝ. ඒ ගේ වටිනාකම රුපියල් 30000ලු. ඒකේ අයිතිකාරය සිල්වලු. ගේ වටිනාකම 30000ලු අයිතිකාරය සිල්වලු. ඔන්න මතකයිනේ හරි. බලමු. එම නිවස රුපියල් 3000ක මාසික කුලී මුදලක් යටතේ වසරක කාලයක් සඳහා පෙරේරා මහතාට කුලියට දී ඇත. අන්න ළමයි ඒ ගේ දෙනෝ කුලියට. බලන්නකෝ. ඒ ගේ ළමයි කුලියට දෙනවා. කුලියට දෙන්නේ ළමයි පෙරේර මහත්තයට කුලියට දෙනවා. අන්න. දැන් ගේ අයිතිකාර පුද්ගලයා සිල්වානේ. ගේ අයිතිකාරී සිල්වා. ඒ සිල්වා කියන පුද්ගලයාට ඔයගේ නිකන් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. නිකන් ගයක් තියාගෙන ඉඳලා වැඩක් නැහෙනේ. ඒක නිසා මේ සිල්වා කියන පුද්ගලයා ගේ කුලියට දෙනවා. ඒ ගෙවල් කුලියට දෙනවයි කියන එක දන්න ඕනේ. ඒ ගේ ළමයි කුලියට දෙනවා. කුලියට දෙන්නේ පෙරේර කියන පුද්ගලයාට. හරි. මේ අහගන්න. එතකොට ඔයාලා පොඩ්ඩක් හිතන්න ළමයි මෙහෙම. ගේ අයිතිකාරය කවුද? ඔය කියන ගේ අයිතිකාරයා. සිල්වා තමයි හරි. සිල්වා ගේ නිකන් තියන් ඉන්නේ නෑනේ. පෙරේර මහත්තයට දෙනවා කුලියට දෙන්නේ. කුලියට. එතකොට පෙරේර මහත්තයා ඇවිල්ලා ගේ ගෙදර නවතිනවා. පෙරේර මහත්තයා අර ගෙදර ඇවිල්ලා නවතිනවා. හැබැයි නැවතුනාට ගෙවන්න ඕන. සිල්වා කියන අයිතිකාර පුද්ගලයාට මාසෙට 3000 ගානේ ගෙවන්න ඕනලු. සිල්වා කියන අයිතිකාර පුද්ගලයාට හැම මාසෙම 3000 ගානේ ගිහින් ගෙවන්න ඕන. පෙරේරට නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ ඒකේ. දැන් මතකයිනේ. පෙරේරට නිකන් ගේ ඇතුළට වෙලා නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. මාසේ අන්තිමට හරි මුල හරි සිල්වා මහත්තයාට ගිහිල්ලා රුපියල් 3000 ගානේ හැම මාසෙම ගෙවන්න ඕන. ඒ කුලියරනේ එකේ ගත්තේ. හරි. මේ ළමයි වර්ෂයකට ගෙවන ගෙවල් කුලිය හොයමුකෝ. පොඩ බලන්න. වර්ෂයකට ගෙවල් කුලිය අවුරුද්දටම ගෙවන්න වෙන ගෙවල් කුලිය බලමු පොඩ්ඩක්. හරි. දැන් පෙරේර මහත්තයනේ ගේ ඇවිල්ලා නැවතුනේ. පෙරේර මහත්තයා තමයි ගේ ඇවිල්ලා නැවතුනේ. ඒතර පෙරේර මහත්තයා ගෙවන්න ඕනනේ බෝඩිමක් වුණා බෝඩිමක ඉඳියා වගේ තමයි. පෙරේර මහත්තයා ඇවිල්ලා නැවතුණා. ඒතර පෙරේර මහත්තයා මාසෙට 3000 ගානේ 3000 ගානේ හැම මාසෙම ගෙවන්න ඕන සිල්වා මහත්තයට. හැබැයි අවුරුද්දට ගෙවන මුළු මුදල හොයන්න නම් 3000 ගානේ 12ක් බලන්න ඕනේ. මාස 12ක් තියෙනෝනේ. 3000ෙව 12ක්.
3000 12ක් ගෙවන අවුරුද්දට බලන්න 3000 12ක් කියන්නේ ළමයි 36000 පෙරේර මහත්තයා මුළු අවුරුද්දට ගෙවන්න ඕන රුපියල් 36000ක් ගෙවල් කුලී ගෙවන්න ඕන ඒක තේරුණා ළමයි මෙහෙම අත උස්සන කැමරේකට 36000ක් ගෙවන්න ඕනේ කියලා තේරෙන ළමයි හරි එහෙනම් very good ළමයි 36000ක් ගෙවන්න ඕන හරි ඒක මතකයිනේ පෙරේර මහත්තයා ගෙවන්න ඕන 36000ක් දැන් සිල්ලෝ කියන පුද්ගලයාට හම්බ වෙනවා සිල්ලෝ කියන ගේ අයිතිකාර මිනිස්සයාට අවුරුද්දෙම හම්බ වෙලා තියෙනවා ළමයි රුපියල් 36000ක් හම්බ වෙනවා ගෙවල් කුලිය හරි බලමු මොන රුපියල් 36000ක් ගෙවල් කුලිය හම්බුණා සිල්ල මහත්තයාට අයිතිකාරයට හම්බුණා 36000 මේක හිතේ තියාගන්න බලමු ඊළඟට ළමයි තුන්වෙනි පේජේ මැද බලමු නිවස පිහිටා ඇති ප්‍රාදේශීය සභාව වාර්ෂික තක්සේරුවෙන් 4%ක වටිනාකමක් වරිපණම් බදු ලෙස අය කරන අතර ළමයි දැන් මේ ගේ තිබිලා තියෙන ළමයි නගර සීමාවක් තුල ආයෙන වරිපණම් බදු ගෙවන්න වෙනවා බලමු වර්ෂයකට බද්ධ හොයාගමු වර්ෂයට ගෙවන්න ඕන බද්ධ හොයමු ඔය ඔන්න බලන්න දැන් මම මේ හදන්නේ මේ ගේ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට ගෙවන්න ඕන බද්ධ හොයන්න හදන්නේ වරිපණම් බද්ධ මුලින්ම කිව්ව මතකද ළමයි ගේ වටිනාකම රුපියල් 30000 කියලා මුලින්ම එක කිව්ව මතකයිනේ නිවසේ තක්සේරු කරපු වටිනාකම 30000යි ඔන්න නිවසේ වටිනාකම 30000යි ඔතන දැන් කිව්ව ළමයි 104ක වරිපණම් බද්දක් ගෙවන්න ඕනලු එනදී ගෙවන්න ඕන වරිපණම් බද්ද හොයන්නේ ළමයි ඒක අපි කලින් ඉගෙන ගත්තනේ දීපලේ වටිනාකම 30000යි ඒක වැඩි කරනවා 104න් අන්න 30000 වැඩි කරනවා ළමයි 104න් එහෙන් පුළුවන් නේ ගෙවන්න ඕන බද්ද බලන්න මේ බින්දකට මේ බින්දේ කැපෙනවා 304 1200යි අන්න ප්‍රාදේශීය සභාවට බදු ගෙවන්න ඕන 1200ක් හරි දැන් මේ බලමු තව මොකද්ද කියන්නේ බලමු පොඩ්ඩක් හතරේ පේළියේ අගම වචන ඉඳලා කියවන්න නිවසේ නඩත්තු කටයුතු සඳහා කුලී මුදලෙන් 15%ක් වැය කිරීමට සිල්වා මහතාට සිදුවේ අන්න ඒක නැවත කියවන්න තමයි නිවසේ නඩත්තු කටයුතු සඳහා කුලී මුදලෙන් 15%ක් වැය කිරීමට සිල්වා මහතාට සිදුවේ ළමයි නඩත්තු කටයුතු සඳහා වැය කරන්න වෙනවලු ඔතන හොඳට කියවන්න ළමයි තියෙන විදිය අත තියාගෙන කවුරු පස්වෙනි පේළිය
නඩත්තු කටයුතු සඳහා කුලී මුදලෙන් 15%. අන්න ඒක වැදගත් ළමයි නමත් එක බලන්න. කුලී මුදලෙන් 15%. මේ විදිහ ළමයි ගෙවල් කුලිය 36000යි කියලා හොයාගත්තනේ. වර්ෂයකට ගෙවන්න වෙන ගෙවල් කුලිය 36000යිනේ. මෙන්න මේ කුලී මුදල 36000යි. ඒකෙන් 15%ක් නේද ළමයි නඩත්තු කටයුතු වලට වැය වෙනවයි කියන්නේ. කුලී මුදලෙන් 15%ක්. ඒ කියන්නේ මෙන්න මේ කුලී මුදල 36000යිනේ. 36000න් 100න් 15ක් නඩත්තු කටයුතු සඳහා වැය කරනවලු. හරි. බලමු සුළු කරලා. මේ බින්දුවකට මේ බින්දුවෙක් කැපෙනවා. 360 වැඩි කරන්න ඕන 15න්. මම මේක අන්තිමට විස්තර කරලා කියලා දෙන්නම් ටිකක් අහන් ඉන්නකො. 360 වැඩි කරන 15න්. වැඩි කිරීම වල දන්න ඕනේ. හරි. 5400ක් යනවා ළමයි නඩත්තු කටයුතු සඳහා. හරි. දැන් මම ගාන තේරුම් ගන්න විදිය කවුරුත් අහගන්න. ඔන්න. ගේ අයිතිකාරයේ සිල්වනේ. හරි. බලමු. මේ අතොස්සන කියනේව පැහැදිලිව ඇහෙන ළමයි. හරි. එයාත් පහල දාන්න හරි. ළමයි මෙතන වෙච්ච වැඩේ මම දැන් ඔයාලට සරලව කියලා දෙන්න අහගන්න. සිල්වා කියන පුද්ගලයාට තිබුණ ගෙයක්. සිල්වා කියන පුද්ගලයාට තිබුණ ගෙයක්. ඊට පස්සේ සිල්වා කියන පුද්ගලයා පෙරේරා කියන පුද්ගලයාට ඒ ගේ දෙනව කුලී පදනම මත. ඔන්න දැන් පෙරේරා කියන පුද්ගලයා අර ගෙදර ඇවිල්ලා කුලියට නවතිනවා. අහන්නකො. කුලී ගෙවන්න පොරොන්දු වෙලා පෙරේරා කියන පුද්ගලයා ඇවිල්ලා අර ගෙදර නවතිනවා. ඊට පස්සේ පෙරේරාට කියනවා මාසෙට 3000ක් ගෙවන්න ඕනලු. සිල්වා කියන පුද්ගලයා කියනවා පෙරේරාට මාසෙට ගෙවන්න ඕනලු 3000ක්. මාසෙට 3000 නම් ඉතින් ළමයි අවුරුද්දට හොයන්න නම් මාස 12ක් තියෙන එකේ 3000 12ක් ගෙවන්න ඕන. 3000 12ක් මෙන්න වැඩි කරලා බැලුවා ළමයි 36000යි. ඔන්න මම හරියක්ද මේක ඔයාලට තේරුණානේ. මුළු අවුරුද්දටම ළමයි 3000 ගානේ 12 වතාවක් ගෙවන්න ඕන. 3000 12ක් 36000ක් ගෙවන්න ඕන. ඒක තේරුණා මම අතුස්සන්නේ. හරි. ඔන්න දැන් සිල්වා මහත්තයාට සතුටුයි. සිල්වා මහත්තයාට දැන් සතුටුයි. අවුරුද්දෙම ගෙවල් කුලිය හම්බෙලා තියෙන රුපියල් 36000. දැන් ඒක සතුටෙන් ඉන්නේ 36000ක් ලැබිලානේ තියෙන්නේ. හරි. ඔන්න රුපියල් 36000ක් ලැබුණා සිල්වා මහත්තයාට හම්බුණා. අවුරුද්දටම හම්බ වෙන 36000. නමුත් ළමයි සිල්වා මහත්තයාට 36000ක් ලැබුණට ඒ 36000ම එයාට ඉතිරි කරගන්න හම්බ වෙන්නේ නැහැ. අන්න බලන්න වෙන වැඩේ. 36000ක් ලැබුණට ඒ 36000ම සිල්වා මහත්තයාට සාක්කුවේ මෙහෙම දාගෙන ඉන්න බෑ. ඒ ගේ අයිතිකාර මිනිස්සයා වරිපණම් බදු ගෙවන්න ඕනනේ. අයිතිකාරය තමයි බදු ගෙවන්න ඕන. රාජ්‍ය සභාවට ගිහලා වරිපණම් බදු ගෙවන්න ඕන. තව ළමයි දැන් අවුරුද්දකට සැරයක් ළමයි ගේ ප්ලේන් කරන්න ඕනනේ. ඒක කරන්නත් ඕන අයිතිකාරයා.
අර කුලියට ඉඳපු මිනිස්සයා ගේ ප්ලේන් කරලා දීලා යන්නේ ගන්නෑ. එහෙම කරන්නේ නැහනේ. කුලියට ඉඳපු මිනිස්සයා ගේ ප්ලේන් කරලා දීලා යනවා. එහෙම යන්නේ නැහනේ. එහෙනම් සිල්ව මහත්තයල සිද්ධ වෙනව ළමයි. ගේ අලුත් වැඩියා කරන්නත් වෙනවා අවුරුද්දකට සැරයක්. ඉතින් ළමයි 36000ක් ගත්තට ඒ 36000 මෙහෙම සාක්කුවේ දාන් ඉන්න බෑ. ප්‍රාදේශසභාවට වරි පණම් බදු ගෙවන්නත් ඕන. ගේ පොඩ්ඩක් මොනවා හරි ප්ලේන් කරලා අලුත් වැඩියා කරන්නත් ඕන. බලමු ළමයි මේ බලන්න. අපි හොයාගමු ඉස්සෙල්ලා වරි පණම් බදු කීයක් ගෙවනවද කියලා. ඔන්න වර්ෂයකට වරි පණම් බද්ද මේ. ගේ වටිනාකම ළමයි තක්සේර වටිනාකම දීලා තිබුණා 30000 කියලා ලියන්න එපා කවුරුවත්. ගේ වටිනාකම දීලා තිබුණා 30000 කියලා. ප්‍රාදේශ සභාවෙන් කියන 140 ගෙවන්න බද්ද. එහෙනම් 30000 ළමයි 104න් වැඩි කරාම රුපියල් 1200යි. මෙන්න මේ බදු මුදල ගෙවන්නත් ඕනේ 1200ක්. ඒක තේරුණා මම අතුස්සන්. හරි. බදු මුදල ගෙවන්නත් ඕන. තව ළමයි ගේ ප්ලේන් කරන වැඩේට, ගේ අලුත් වැඩියා කරන වැඩේට වැය වෙනවයි කියලා අපිට කිව්ව නේද ළමයි කුලී මුදලෙන් 15%. ගාන එහෙම කිව්ව හොඳේ. දැන් පොත බලන්න යන්න එපා. ගේ නඩත්තු වැඩවලට වැය වෙනවලු කුලී මුදලෙන් 15%ක්. කුලී මුදල හම්බුනේ 36000යි නේ. ඒකෙන් 15%ක් නේ. 36000න් 15%. ඔතන කිව්ව පැහැදිලිව. කුලී මුදලෙන් 15%ක්. ඒ කියන්නේ මෙන්න මේ 36000 කුලී මුදලෙන් 15%ක්. බැලුවම ළමයි 5400යි. එහෙනම් ළමයි සිල්ව මහත්තයට වැය කරන්න වෙනවා මෙන්න මේ මුදල් දෙකම. ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ගෙවලෙන්න වෙනවා රුපියල් 1200ක වරි පණම් බදු. ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ගෙවලෙන්න වෙනවා රුපියල් 1200ක් වරි පණම් බදු ගෙවලෙන්නත් වෙනවා. ඊට පස්සේ කවුරු හරි ප්ලේන් පාස් කෙනෙක් අල්ලගෙන ඒ මිනිස්සුන්ට 5400ක් ගෙවලා ගේ අලුත් වැඩියා කරගන්නත් වෙනවා. ඊතර ළමයි එකතු කරලා බලමු පොඩ්ඩක්. ප්‍රාදේශීය සභාවට 1200යි අර අලුත් වැඩියා කරන්න ගියා 5400ක් එකතු කරාම වෙනව ළමයි 6600ක්. අන්න එහෙනම් මේ සිල්ව කියන පුද්ගලයාට වැය කරන්න වෙනව නේද ළමයි 6600ක්. 36000ක මුදලක් හම්බ වුණාට රුපියල් 36000ක මුදලක් ලැබුණට මේ දෙකට මේ කාරණා දෙකට ළමයි වැය කරන්න වෙනවා 6600ක්. එහෙනම් ඉතිරි වෙන මුදල හොයන්න පුළුවන් නේද ළමයි? මෙයාට හම්බුන මුළු මුදල මෙයාට ලැබුණ සිල්ව මහත්තයට ලැබුණ මුළු මුදල 36000යි නේ. එයාට ලැබුණනේ ගෙවල් කුලිය 36000ක් ලැබුණනේ. නමුත් ඒකෙන් මේ දෙකට මෙච්චර ගාණක් වියදම් වුණානේ 6600ක්. එහෙනම් ඉතිරි මුදල හොයන්නේ කොහොමද? ලැබුණු සම්පූර්ණ රුපියල් 36000ම සාක්කුවේ දාන් ඉන්න බෑ. ඒ 36000න් මෙන්න මේ දෙක අඩු කරන්න ඕන. 6600ක් අඩු කරලා බලන්න. ඉතිරි වෙන මුදල හේවි. බලමු. ඉතිරි මුදල නැත්නම් ඉතිරි හොයන්නේ 36000න් අඩු කරනවා 6600ක්. 36000න් 6600ක් අඩු කරලා බලන්න. උත්තරේ එනවා ළමයි 29400ක්. මේ ගාන හදලා අතරේ ළමයි උත්තර දැම්ම ළමයි very good. ඒ උත්තර හරි. හරි. මෙන්න මේක ලියා ගන්න. ඔය දැන් උත්තර දාන්න එපා ඉතින්. දැන් උත්තර දැම්මොත් හරි කියලා වැඩක් නැහැ. මම හදලා ඉවරයිනේ. මේක අඩු කරාම 29400යි. මේ ප්‍රතිශත කියන පාඩම ළමයි වාට හොඳටම පුළුවන් වෙන්න කියලා දෙනවා. හේතුව මේව සාමාන්‍ය පෙළක් තියෙනවා. ඊට පස්සේ ළමයි අපිට තියෙන්නේ වරි පණම් බදු කියන කොටස ඉවරයි. ඊට පස්සේ අපිට ගණන් හදාන්න තියෙනවා තීරු බදු. තීරු බදු කියන්නේ ළමයි පිට රටේ ඉඳලා මොනවා හරි ගෙන්නේවොත් තමයි තීරු බදු ගෙවන්න ඕන. ආයෙක ළමයි අද කියලා දෙන්න කිව්වොත් අවුල් වෙයි.
පොතක් ටයිම් අද නිසා පොඩ්ඩක් කරලා ඒක පාඩම ප්‍රයෝග කරන්න බෑ. ඒක නිසා පොඩ්ඩක් පැය කාලක් වෙලා ඉඳන් නවත්තමු ළමයි. ඔයාලට මේ සති මම අර පහුගිය ටිකේ අමතර දවස් දැම්මනේ. මේ සතියේත් ළමයි ඔයාලට අමතර දවස් දාන්නේ නැහැ. ලබන සතියෙන් පස්සේ දානවා. හරි. එහෙනම් ඔයාලා නැවත සම්බන්ධ වෙන්න ඕන ළමයි. ලබන ඉරිදා පස්වරු 1ට පොඩ විලාසිනින් අද ඇරිය හොඳේ පාඩම ඉවරුන් නිසා. වරිපරම් බදු කියන කොටස ඉවරුන් නිසා විලාසිනින් ඇරියේ. උගන්නපු එක නැවත බලන්න ළමයි වීඩියෝ එක දානවා ඔයාලට. හරි. නැවත ඉරිදායි සම්බන්ධ වෙන්න ඕන මේ ටික ලියාගෙන කවුරුත්. ඔය අලුතෙන් සම්බන්ධ වුණු ළමයි ඔයාලගේ පොඩ්ඩක් අදහස් ළමයි group එකට පොඩ්ඩක් දානවා. group එකට නෙවෙයි. අර මගේ නම්බර එකට දානවා. උගන්නපුව තේරුණාද? ඒ මොන හරි ගැටලු තියේද? අන්න ඒ ටික දාන්න. මෙතන ළමයි තව බිඳුවක් යනවා. 20000 ලියන්නේ බිඳුවක් අඩුවෙන් ලියලා තියෙන්නේ. මෙතන බිඳුවක් දාගන්න. හරි. එහෙනම් ළමයි ආයෙත් ළමයි සියලු දෙනාට ඔයාලා ලබන සතියේ නැවත සම්බන්ධ වෙන්න. මේක ඕනයි ලියාගන්න පොඩි වෙලාවක් දෙන්න. ආයෙත් ළමයි thank you. එහෙනම් කට් කරනවා.